Okay, we'll start Patangam therapy. Okay, we are starting from the page number 4. අපි පටන් ගන්නේ 4 වෙනි පිටුවේ. ඒ ටියුට් එකේ තියෙන කට්ටිය ටියුට් එකේ ලියමු නැත්නම් පොතක් පාවිච්චි කරමු අපි. උත්තර විතරක් ලියමු මාතෘකාව දාගෙන අපි. So we are having a topic called adjectives, formation of adjectives. Adjectives के नाम विशेषणනේ. අපි කලින් කතා කරපු දෙයක් තමයි ඔයගොල්ලෝ දන්නවා adjectives කියන්නේ මොකක්ද කියලා, but here we are learning how to form them, how to make them. Okay. This is somewhat relevant to the second paper. මේක දෙවන ප්‍රශ්න පත්‍රයට සම්බන්ධ දෙයක්. Normally adjectives are made out of nouns. Adjective එක ගොඩාක් කලකට හැදෙන නාම පදයකින්. බලන්න මේවා දන්නවද හුරුද කියලා. Nouns are given. මෙතන නාම පද ටික දීලා තියෙනවා. Adjectives ටික දීලා තියෙනවා. ඉස්සෙල්ලා බලන්න පුතේ දන්න පද කියන එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. يعني නාම පදේ දන්නවනම් ඒ නාම පදෙන් තමයි ගොඩක් වෙලාවට ඒ adjective එකට අර්ථය එන්නේ. We are having athlete, benefit, circle, credit, custom, effect, energy, fire, fraud, giant, influence, metal, method, muscle, nonsense, picture, science, skill, sympathy, and system. බලමු නාම පදයේ තේරුම. ඇත්ලීට් කියන්නේ අපිට දන්නවා මලල ක්‍රීඩකයා. එතකොට ඒකෙන් හැදෙනවා ඇත්ලටික්. ඇත්ලටික් කියන්නේ මලල ක්‍රීඩා කියන එක. benefit වාසිය කියන එක, beneficial වාසි සහගත, circle round, circular වටකුරු නේ. ඒ වගේ අර්ථය හැදෙනවා. ක්‍රෙඩිට් කියලා කියන්නේ ණයක් නේ. creditable කියන්නේ ණය හිමි වගේ අර්ථයක් එන්නේ. ණයකට උරුමකම් කියන වගේම පැත්තක්. කස්ටම් එකක් කියන්නේ පුරුද්දක්. සිරිතක්, චාරිත්‍රයක් වගේ දෙයක්. කස්ටමරි චාරිත්‍රානුකූල කියන එක. ඉෆෙක්ට් බලපෑම, ඉෆෙක්ටිව්. ඉෆෙක්ටිව් කියන්නේ ඵලදායී නැත්නම් සඵලවත් කියන එක. දෙයක් හරියට සිද්ධ වෙනවද කියන එක. එනර්ජි ශක්තිය, එනර්ජටික් ශක්ති සම්පන්න, දැවැන්ත නේ, ශක්තියක් සහිත වගේ අර්ථයක්. ෆයර් ගින්දර, ෆයරි ගින්දර සහිත. ෆ්‍රොඩ් කියන්නේ ගොඩාක් වෙලාවට ව්‍යාජ කියන එක. බොරු අපිට තියෙනවා බොරු සල්ලි නේ, ෆ්‍රොඩ් කරන්සි කියලා අපි කියන්නේ බොරු මුදල් කියන එක. ෆ්‍රොඩියුලන්ට් කියලා හැදෙනවා. අව්‍යාජ, ව්‍යාජ කියන එක. බොරු අර්ථයක් එන්නේ එකට. ජයන්ට් කියන්නේ යෝධ, ජිගැන්ටික්. ජයන්ට් කියන්නේ යෝධයා, ජිගැන්ටික් යෝධ. ඉන්ෆ්ලුවන්ස් බලපෑම, ඉන්ෆ්ලුවෙන්ෂියල් බලපෑමක් කරන්න පුළුවන්, බලපෑමක් සහිත, බලපෑම් සහගත වගේ අර්ථයක්. මෙටල් කියන්නේ ලෝහයක් නේ. මෙටලික් කියන්නේ ලෝහමය, ලෝහ කියන එක. මෙතඩ් ක්‍රමය, මෙතෝඩිකල් කියන්නේ ක්‍රමානුකූල වගේ අර්ථයක්. මසල් දන්නෝ මස්පිඩු, මස්කියුලර් මාංශපේශිමය. නන්සන්ස් කියන්නේ විකාරය, නන්සන්ෂියල් විකාර සහගත, නන්සන්සිකල්. පින්තූරය, පික්චර්ස් කියු කියන්නේ පින්තූරයක් වැනි ඉතා සුන්දරත්වයක් සහිත කියන එක. දැන් අපි කතා කරොත් ගමක් ගැන, when you think about countryside, it is picturesque with the beautiful pictures like that. Science විද්‍යාව, scientific විද්‍යාත්මක. skill කුසලතාවය, skillful කුසලතා සහගත, කුසලතා සහිත වගේ අර්ථයක්. sympathy ශෝකය කියන එකනේ. sympathetic, ශෝකී
සිස්ටම් ක්‍රමය සිස්ටමැටික් කියලා කියන්නේ ක්‍රමානුකූල පිළිවෙලට කියන එක. Now, these are certain basic things. මේවා මූලික දේවල්, ගැඹුරු දේවල් නෙවෙයි. The things you have to memorize in the second paper, දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපිට නාම පදයේ දීලා ඒකෙන් ගැලපෙන adjective එක හදන්න දෙන්න පුළුවන්. ඒක ලකුණු 10ක ප්‍රශ්නයක් second paper එකේ අපි දකින්න. හරි පුරුදු වෙන්නත් එක පුතේ අපි part 1 කරමු. උත්තර විතරයි ලියන්නේ. Form adjectives from these nouns. මසල් කියන එකෙන් දෙමෙතන උත්තර තියෙනවනේ. කමක් නැහැ. බලගෙන කමක් නැහැ ලියන්න. පොඩ්ඩක් උරු වෙන්න ඕනේ ඒකයි. Muscle, muscular. ඉක්ම කරමු. All the words are there. There's a වචන ඔක්කොම විතර තියෙනවා. We can go to the part B. Part B එකටත් ඔහොම යමු. So that is the pattern of the second paper. තියෙන දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ pattern එක. ඔහොම නෙවෙයි වාක්‍යයක් තමයි අපිට දෙන්නේ. ඒක අන්තිම ප්‍රශ්නේ බලන්න පුළුවන් part C එකේ තියෙන ඔය රටාව. In part B it says write the missing adjective and remedy. Effect එකෙන් හැදෙන effective remedy. බාන්නේ වචන භාවිතා වෙන විදිය. remedy කියලා කියන්නේ ප්‍රතිකර්මයක් කියන එක. ඵලදායි සඵලවත් ප්‍රතිකර්මයක්. ඔයගොල්ලෝ උත්තර ලියා ගන්න. මම කතා කරලා කමක් නැහැ. Number 2 craftsman. කැටයම් කරුවා නිර්මාණකරුවා. අපි කියන skillful craftsman. මේ කුසලතා සපිරි කැටයම් කරුවේ. metallic sound. athletic man. scientific age. විද්‍යාත්මක යුගය කියන එක. circular saw. වටකුරු කියතක්. energetic worker. beneficial holiday. වාසිදායක නිවාඩුවක්. nonsensical reply. විකාර පිළිතුරක්. sympathetic friend. අනුකම්පා සහගත මිතුරෙක්. picturesque scene. බොහොම ලස්සන සුන්දර විස්තරාත්මක පින්තූරයක් දර්ශනයක් කියන එක. fraudulent scheme. fraudulent scheme එකක් කියන්නේ scheme එකක් කියලා කියන්නේ යම් ව්‍යාපාරයක් කියන එක. යම් වැඩසටහනක් කියන එක. ව්‍යාජ රූපී වැඩසටහනක්. Can go to the part C also. ඔන්න paper එකේ රටාව. බලන්න පුළුවන්ද කියලා. Complete each sentence by inserting the adjective formed from the noun in bold. විභාගයට එන්නේ adjective කියලා දෙන්නෙත් නැහැ අපිට. හිස්තන පුරවන්න කියලා කියන්නේ bold කරලා තියෙන වචනෙන් ගැලපෙන වචනයක් හදාගන්න. It may be an adjective, adverb, ඕන එකක් වෙන්න පුළුවන්. අපි එකත් කරමු පුතේ. Police made a search of the building. System කියන එකෙන් හැදෙන වචනේ.
Okay, from the system we have systematic. Police made a systematic search of the building. පිළිවෙලට ගොඩනැගිල්ල පරීක්ෂා කරලා බැලුවා. The scientist is noted for his method කියන එකෙන් හදනවා methodical work. ක්‍රමානුකූල කටයුතු. Paul's success was the most creditable achievement. සැලකිය යුතු මෙතන creditable කියලා කියන්නේ ඔහුට ඒ தත්ත්වය හිමි වෙන්න ඕනි කියන එක. සැලකිය යුතු මට්ටමේ ජයග්‍රහණයක් කියන එක. The key was not in its customary place. එතන customary කියලා කියන්නේ නියමිත ස්ථානය කියන එක. තියෙන්න ඕන තැන කියන එක. මන අර්ථ වෙනස් වෙන හැටි. customary habit එකක් කියලා කිව්වොත් මේක සම්ප්‍රදායානුකූල චාරිත්‍රානුකූල පුරුද්දක්. So here we are talking about a customary place. නිශ්චිත තැන කියන එක. We stayed at a picturesque Cornish fishing village. Right. And then we are moving to the page number 13. අපි 13 වෙනි පිටුවට යනවා. මචං ඉක්මනට කතා කරනවා අපිට පිටු 80 ගණක් තියෙනවා ටියුට් එකේ. හින්දා this is something very easy. ඔයාලා දන්න කියන කතාවක්, බොහොම ලේසි කතාවක්, but usage of and එකයි n එකයි භාවිතය ගොඩක් සරල වෙන්න පුළුවන්. ඒ වුණාට the එක මේකත් එක්ක සම්බන්ධ වෙනවා. the එක තමයි ඉංග්‍රීසි භාෂාවේ භාවිත කරන්න අමාරුම වචනය කියලා සැලකන්නේ. Because it has many uses, many instances, grammatical uses. එතකොට අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා එකයි n එකයි the එකයි භාවිත කරන විදිය. Here as a beginning we have and මේ දෙක තියෙනවා. Something you learned in grade 6 අපි 6 වසරේ ඉගෙන ගත්ත දෙයක්. එක දාන්නේ නාම පදයක් ඉස්සරහට n එක දාන්නේ vowel එකක් සහිත නාම පදයක් ඉස්සරහන්නේ. vowel එකකින් ආරම්භ වන නාම පදයක් ඉස්සරහ. ඔය basic rule එක ඔයගොල්ලෝ ගාව තියෙනවා. You can say he has got a camera. She is waiting for a taxi. It's a beautiful day. So here means one thing or one person. මෙතන කියලා කියන්නේ එක් පුද්ගලයෙක් හෝ එක් දෙයක් කියන එක. Alice works in a bank. Can I ask a question? I haven't got a car. There's a woman at the bus stop. අපි ඉගෙනගෙන තියෙනවා n එක දාන්නේ a e i o u වලට කලින්. Do you want an apple or a banana? I am going out to buy a hat and an umbrella. There was an interesting program on TV last night. මෙන්න ඉගෙන ගන්න ඕන දෙයක්. මේක මාක් කරගන්න හරියටම. අපි our කියන එකට දාන්නේ an hour කියලා. මොකද මෙතන h එක silence. මේ શબ્ද වෙන්නේ our කියලා. શબ્දයක් එන්නේ. University කියන එකට u එකෙන් පටන් ගත්තට අපි කියන්නේ a university. මොකද ඒක y શબ્දයක් එන්නේ. A European country. අපි an European country කියන්නේ එහෙනම් y එකෙන් එන්නේ. ඒක ඔයගොල්ලෝ දැනනවා මෙතන අකුර නෙවෙයි වැදගත් වෙන්නේ ශබ්දය කියන එක. We are not dealing with the letter. We are dealing with the sound. ඒකයි our කියනකොට o શબ્දය අපින්ද අපි n එක දැම්මේ. University එකේ u එක තිබ්බත් y શબ્දය වෙන හින්දා තමයි අපි a එක දැම්මේ. Then there's another word called another. වචනයක් තියෙනවා another කියන එක. another කියන වචනේ හැදිලා තියෙන්නේ n එකයි other කියන එකයි එකතු වෙලා. මේක තනි වචනයක්. Can I have another cup of tea? තවත් තේ කෝප්පයක් මට දෙන්න පුළුවන්ද? ඒකේ තේරුම and other කියන එක. ඒකත් අලුත් කාරණාවක් ඔයගොල්ලන්ට. අපි කතා කරන්න අපි වෙන් කරලා කතා කරන්නේ නැහැ. Can I have an other cup of tea කියලා කියන්නේ නැහැ. දැන් අපි මේ දෙක එකතු කරලා another කියලා කතා කරනවා. But see, we use and when we say what a thing or a person is. දැන් පුද්ගලයෙක් ගැන කතා කරනකොට ඔහු කවුද? මේ දේ මොකක්ද? කියන්නේ අපි එකයි n එකයි භාවිත කරනවා. The sun is a star. ඒක කියන්නේ තාරකාවක්. Football is a game. අපොන්ද කියන ක්‍රීඩාව. Dallas is a city in Texas. Dallas, Texas නගරයක්. Mouse is an animal. It is a small animal. Joe is a very nice person. ඒ වගේම jobs
වගේ රස්සාවල වගේ දේවල් කියන්නත් මේක භාවිතා කරනවා. Also job, I am a dentist. එකම I am dentist කියලා කියන්නේ I am a dentist. What does Mark do? He's an engineer. Would you like to be a teacher? Beethoven was a composer. Picasso was a famous painter. Are you a student? ඔබ ශිෂ්‍යයෙක්ද කියන එක. හරි කරමු. ඒක කොහොම ලේසි අභ්‍යාසයක් ඉක්මනට උත්තර විතරක් දාගෙන යමු. part 1 එක කරන්න. This is the first paper pattern. මේක පළවෙනි ප්‍රශ්න පත්‍රය අපිට හම්බ වෙන්නේ මේක. ඔය එකයි යන්න එකයි. part 1 එක ඉවර නම් 2 එකට යන්න පුළුවන් ඔයගලන්ට. So number 1, an old book, a window, a horse, an airport, a new airport, an organization, a university, an hour, an economic problem. Part 2, what are these things? Choose from the list. A duck is a bird. A carrot is a vegetable. Tennis is a game. Hammer is a tool. Everest is a mountain. Jupiter is a planet. A pear is a fruit. The Amazon is river. A rose is a flower. A trumpet is a musical instrument. Part 3. What are their jobs? Choose from the list and finish the sentences. You are given dentist, electrician, nurse, photographer, private detective, shop assistant, taxi driver. වාක්‍යයක් නිර්මාණය කරන්න වෙනවා ඔයගොල්ලන්ට. She is a dentist, like that. Second one is persistent. Then කාන්තාවක් නේද? She is
photographer. Number 5 අපිට පේන්නේ කාන්තාවක් වගේ තමයි. She is a taxi driver. Number 6, he's an electrician. Number 7, she's a nurse. Number 8 and so number 7, he's a private detective. Number 8, asking about you and you. I am කියලා කවුද කියලා ලියන්න පුළුවන් නේ. I am කියලා. Last one. Page number 14, question number 4. Make sentences, choose from box A and box B. කල්පනාවෙන් අවශ්‍ය ස්ථානවල එකයි යන්න එකයි දාන්න කියලා අපිට කියනවා. Number 1, I want to ask you අනිත් පැත්තෙන් question. Tom never wears. Tom කවදාවත් පන්න දින්නේ නැල්ලු. අර පැත්තෙන් හොයන්න තොප්පියක් එන්නද නේද? hat. ලියමු මේ වාක්‍ය 4 ලියන්න ඕනි. Third one, I can't ride a bicycle. My brother is an artist. Barbara works in a bookshop. Okay. And wants to learn a foreign language. Jim lives in an old house. This evening I am going to a party. Harned. Page number 15. Okay, na pahalawat. Okay, මීළඟ පිටුව.
මතකවත් තියෙනවා hunt the hunt කියලා. කපාරන්න එකමට කියව ගම් බලන්න. කතා කරන දඩයමක් ගැන පොවෙල් පොවෙල් Prince of Dyfed was minded to go and hunt. So he set forth from Naboth that night, and early on the morrow he came to a wood. He let loose the dogs, sounded the horn, and began the chase. Whilst he listened to the hounds, he heard the cry of other hounds, a cry different from his own, coming in the opposite direction. He beheld a glade in the wood, forming a level plain, and as his dogs came to the edge of the glade, he saw a stag before the other dogs, and lo, as he reached the middle of the glade, the dogs that followed the stag overtook it and brought it down. And as he came towards the dogs and drove those away that had brought down the stag, he saw a horseman coming towards him upon a light grey steed. මම මොකද කියන්නේ කියලා තේරුම් අවශ්‍ය වචන තිබුණත් ඔයගොල්ලෝ ලියා ගන්න. හන්ට් දඩයම කියන එක. අපි කතා කරන්නේ පවෙල් කියන පුද්ගලයා, ප්‍රින්ස් කුමාරයා, ඩයිෆෙඩ්ල කුමාරයා was minded to go. හිතාගත්තා, තීරණය කරා, minded තීරණය කරා දඩයමේ යන්න. ඉතින් set forth කියන්නේ පිටත් වුණා. From Naboth වලින් එදා රෑ. Early on the morrow කියන්නේ පසුදින කියන එක. tomorrow කියන එකේ පරණ භාවිතය. Early on the morrow. පසුදින උදෑසන ඔහු වනාන්තරයට පැමිණියා. Let loose the dogs. බල්ලොන්ව නිදහස් කරනවා. මේකට පාවිච්චි කරන දඩයම් බලන්න කියන්නේ houndsලා කියලා කියන්නේ. බල්ලෝ තමයි සත්තු පස්සේ දුවන්නේ. දුවලා කොටු කරන්නේ. Sounded the horn. නලාව වාදනය කරනවා. එකකින් කියනවා දඩයම පටන් ගත්තා කියන එක දැනුම් දීමක් කරනවා. And began the chase. සතුන් හඹා යෑම පටන් ගත්තා. Whilst he listened to the hounds, whilst කියන අතරතුරේදී ඔහු සුනකයන්ට දඩයම් බල්ලන්ට හුම්කන් දෙන අතරතුරේදී ඔහුට ඇහුණා තවත් බල්ලොන්ගේ හඬවල් වගේක්. ඒ හඬ වෙනස් උන්ගේ එයාගේ හඬවලට බල්ලන්ගේ හඬවලට වඩා. ඒක ආවේ එයාට විරුද්ධ පැත්තෙන් opposite direction එකකින් ආවේ. He beheld a glade. Beheld කියන්නේ දැක්කා, දුටුවා කියන එක. He beheld a glade. Glade එකක් කියලා කියන්නේ වනාන්තරයක එලිමහන් ප්‍රදේශය. මහා කැලෑවක් ඇතුලේ තියෙන විවෘත ස්ථානයක්, glade එකක්. He beheld a glade in the wood වනාන්තරයේ forming a level plain. Level කියන්නේ සමතලා. Plain එකක් කියන්නේ තැන්නක් නේ, තැනි තලාවක් කියලා මේ කියන්නේ. And as his dogs came to the edge of the glade, මෙයාගේ බල්ලෝ ටික ඒ දෙනියේ නැත්නම් සමතලා ස්ථානයේ අගිස්තට එනකොට ඔහු දැක්කා stag. Stag කියන්නේ ගෝණා. ගෝණෙක් ඉන්නවා අනිත් බල්ලෝ ඉස්සරහා. Before the other dogs. මෙයාගේ බල්ලෝ නෙවෙයි අනිත් බල්ලෝ. And lo කියන්නේ බලනු, බලව, බලනු මැන කියන එක. Old English.
And lo, as it reached the middle of the glade, Gona glade dekේ මැද හරියට එනකොට අනෙක් බල්ලෝ ටික පස්සෙන් ආව බල්ලෝ ටික followed the stag, overtook it. Gona පහු කරගෙන ගිහිල්ලා ඌ අල්ලගත්තා. brought it down. ඌ බිමට පෙරළුවා. And as he came towards the dogs, මෙයා ඉතින් කුමාරයානේ ඒ බල්ලෝ ගාවට ගිහිල්ලා drove those away. ඒ බල්ලොන් එළෙව්වා එතන. That had brought down the stag. ගෝනාව brought down. බිම හෙලපු බල්ලෝ ටික එළෙව්වා. මේ එයා දැක්කා මේ වෙලාවේ ඔය දකිනවා he saw a horseman. අශ්වාරෝහකෙක් coming towards him. ඔහුගේ පැත්තට එනවා. Upon a light grey steed. Light සැහැල්ලු steed කියන්නේ ජව සම්පන්න අශ්වයා කියන එක steed. It's a powerful horse. Grey steed අලු පාට සැහැල්ලු ජව සම්පන්න අසරුවෙක් අශ්වයෙක් පිට එන අසරුවෙක් දැක්කා. අපි යමු ප්‍රශ්න වලට. ප්‍රශ්න පහක් ගමු ඉස්සෙල්ලා. We'll take first 5 questions. බාන්න උත්තර ලියන්න එපා. ඉස්සෙල්ලා උත්තර ප්‍රශ්න පහ කියව ගන්න. උත්තර පහ පොඩ්ඩක් හිතන්න බලන්න මොකක්ද වෙන්නේ කියලා. Put in your own words what minded to go and hunt. Minded to go and hunt කියන එක ඔබේ වචනෙන් ඔබ ලියන්න. The pack of hounds which he took were probably. මෙයා අරගෙන ගිය බලු වර්ගය මොන වර්ගයක්ද කියලා අහන්නේ. අපිට තියෙනවා fox hounds, otter hounds, stag hounds, wolf hounds නේ. රජවරු එක එක දඩයමට එක එක hounds ලා භාවිතා කරා. ඒ නම් තමයි තියෙන්නේ. අපි දන්නා මෙතන ගෝන්නුනේ දඩයන් කරන්නේ stag hounds ලා මේගොල්ලෝ. Did Powell ride through the morning, the afternoon, the evening or the night? Powell අසුරුව අපිට අශ්වය පිට ගියේ මොන වෙලාවෙද? රැණි ගියේ මෙයා. Put this into the order in which they happened. මේවා පිළිවෙලට හදන්න කියලා කියන්නේ. ඒක අපිට full answer ලියන්න බෑ. අපිට අකුරු දැම්ම නම් ඒ ඇති එකට. Number 5. How did Powell know? Powell කොහොමද දැනගත්තේ that there was another pack of hounds in the wood even before he had seen them? දකින්නත් කලින් ඒ සද්දය හුණු නිසා. අපි බලමු පළවෙනි උත්තරය full answer කරන විදිය. Was minded to go and hunt කියන එකෙන් පටන් ගන්න උත්තරය. එහෙම නැත්නම් පටන් ගන්න පුළුවන් මෙහෙම in my words මගේ වචන වලට අනුව in my words was minded to go and hunt means කියලා උත්තරය ලියන්න. ඒක ලස්සනයි. In my words මගේ වචන වලින් was minded to go and hunt means කියලා උත්තරය ලියන්න. දෙක the pack of hounds which he took were probably කියලා කෙලින්ම උත්තරේ පටන් ගන්න පුළුවන්. උත්තරේ අවසානයේ ලියන්න. ඒතර ඒක ප්‍රශ්නයක් නෑ. third එක did එකක් තියෙනවා. එහෙනම් right එක road වෙනවනේ. උත්තරේ පටන් ගන්න subject එක Powell rode through the night. අනික අවශ්‍ය නැහැ අපිට හරි උත්තරේ නවන්න තියෙන්නේ. බණ්ඩ ප්‍රශ්න අහන රටාවල්නේ. උත්තර දීලා ප්‍රශ්න අහනවා. ඒකෙන් full answer එකක් ගන්නකොට අර උත්තර ටික අපි අයින් කරනවා. හතර ඕගොල්ලෝ හදා ගන්න ABCD දාලා පිළිවෙල හදා ගන්න. පස්වෙනි එක Powell knew කියලා පටන් ගන්න ඕනේ. Powell knew that there was another pack of hounds in the wood even before he had seen them because he heard their voice or sound. හරි ඒ පාඩක් ගන්න යන්න බලන්න. ඒක පැහැදිලි නෑනේ. clear නෑනේ.
So number 4 අපිට තියෙන්නේ he sounded the horn කියලා තියෙනවා පළවෙනි එක. He heard another pack of hounds. He let loose his own dogs. He came to a wood කියලා තියෙන්නේ. ඒකේ ඉස්සෙල්ලා මොකද්ද වෙන්න ඇත්තේ? He came to a wood. කියලා එකකට ආව නේද ඉස්සෙල්ලාම. He let loose his